කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම දුමින්ද ලක්මාල්. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. වරද කාගේද? වයස අවුරුදු 20ක තරුණියක් කොවිඩ් වැළඳී මිය යාම පිළිබඳව PHIට චෝදනා. PHI සංගමෙන් සෞඛ්‍ය සේවාවට චෝදනා. සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහාය දෙනවා. GMO කියයි. ISILK නැමැති විදේශ ත්‍රස්ත සංවිධානයකින් ශ්‍රී ලංකාවට තර්ජනයක්. එක්සත් ජාතීන්ගේ මහලේකම් අනාවරණය කරයි. අගමැති මහනුවරට මහනා හිමිවරුන්ගෙන් ආශිර්වාද. මම ආණ්ඩුව දාලා යන්නේ නැහැ. මාව දාලා ආණ්ඩුව යයිද දන්නේ නැහැ. විමල් කියයි. දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම විපක්ෂ අකර්මණ්‍ය කිරීමේ සූදානමක. නලින් බණ්ඩාර කියයි. හිතවතුන්ට වරම් දෙන්න ආණ්ඩුවෙන් ආයෝජන ෆාස්ට් ට්‍රැක් එකක්. අනුරගේ චෝදනාව. පැය 24ක් තුල වාර්තා වූ වැඩිම රියානතුරු සංඛ්‍යාව ඊයේ දිනෙන් ජීවිත 15ක් අහිමි වෙයි. දඹුල්ලේ සුන්දර පරිසරයත් විනාශ වන ප්‍රථමයෙන් දේශීය පුවත්. COVID-19 වෛරසය ආසාදනයේ වීරිදී මාලියද්ද ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වීම හමුවේ මේ වන විට ඍජුවම චෝදනා එල්ල වී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටයි. කෙසේ වෙතත් මෙම මරණය සෞඛ්‍යංශයේ දුර්වලතා හේතුවෙන් සිදු වී ඇති බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරන්නේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිදු කරන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහයෝගය ලබා දෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. ගෝලීය COVID-19 මාරාන්තික වසංගත තත්ත්වය හමුවේ එය මනා ලෙස කළමනාකරණය කර ගනිමින් කටයුතු කරන රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වුණේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිසි අවධානය, නිසි පරිපාලනය හා රජයේ අදාළ අංශ ඒ පිළිබඳව දැක් වූ සැලකිල්ලත් සමගයි. ඉහත කී ක්ෂේත්‍රයන්හි 100%ක් ඉක්ම වූ වගකීම නිසි ආකාරයෙන් ඉටුවීම අත්‍යවශ්‍ය වන කාරණාවක් වන බව අප යලි යලිත් අවධාරණය කර සිටිමු. එය එසේ නොවුනහොත් සිදුවන්නේ තවත් අහිංසකයෙකුට සිය ජීවිතයෙන් බන්ධ කිරීමට සිදුවීමයි. ශ්‍රී ලංකාව තුළ එවැනි පුවත් බොහෝ වාර්තා නොවුනත් එවැනි වූ අවාසනාවන්ත පුවතක් මහියංගනය විදිමාලියද්ද ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක් වූ රිදිමාලියද්ද ප්‍රදේශයේ පදිංචි තරුණියක්. අදාළ තරුණියගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට දැඩිව චෝදනා එල්ල වී ඇත්තේ ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාටයි. පොඩ්ඩක් බලන්න මෙතනින් යනවා. වෙන්න දෙන්න එපා සර්. වැඳලා කියන්න. මේ වෙච්ච අසාධාරණ කිසිම කෙනෙක්ට වෙන්න එපා. කෝල් කරාම කියන්නේ ඒක බෝ වෙන ලඩක් නෙමෙයි කිව්වා. මට ඔළුව කැක්කුම හැදුනාට පස්සේ කිව්වේ. කෝල් එකක් දීලා PHI මහත්තයාට ඇහුවාම කිව්වා "ඉතර ගණන් ගන්න ලඩක් නෙමෙයි" කිව්වා. පොසිටිව් වෙච්ච ගෙදරක ඒ ළමයිට හැදුන්නේ නැත්නම් ඔයාලට කොහොමද බෝ වෙන්නේ කොහොමද කියලා ඇහුවා. PHI මහත්තයාට කතා කර ෆෝන් එක ආන්සර් කරේ නැහැ කෙල්ල. පැය 3ක් දුක්කින්ද පාරේ. ඇම්බුලන්ස් එකේ අයත් ඒ මල්ලිලා ජත්ත කෝල් ගොඩක් ගත්තට ෆෝන් එක ආන්සර් කරේ නැහැ. PHI ගේ අනුමැතිය නැතුව එයාලට ඔක්සිජන් දෙන්නත් බෑ කිව්වා. එයාලා කොහෙටද ගෙනියන්නේ කියලා හරියට නිගමනය කරෙත් නැහැ. PHI මහත්තයාත් කියන්නේ නැතුව කොහොමද අහනවා එයාලා ගිහින් දාන්නේ. අපිටත් මේ හැදලා දන්නේ නැහැ. අපේ PCR කරෙත් නැහැ. අපිට කරන්න ඕනේ නැහැ කිව්වා. ඒක බෝ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඕවා ඉතින් ඔහොම ඉතින් යටි යනවා. අපිට ඉතින් කෙල්ල විතරයි නැති උනේ. දැන් ඉතින් මොනවා වුනේ අහිංසක කෙල්ලනේ අපිට නැති උනේ. උන්න නන්දුකක් නේ අපිට තමයි ඒක දුක දෙන්නේ. මේ ගෙදර ඉඳලා අර පාරට යනකම යන්න බෑ කිව්ව අතන බිම බුදියා ගත්තා. යන්න බෑ කිය. ඊට පස්සේ අපි ඇදගෙන ගියේ. PHIට ගත්තා පැය එකමාරක් විතර ෆෝන් එක ආන්සර් කරේ නෑ. ඊට පස්සේ සිවසරියට කතා කරලා පස්සේ එහෙන් ගත්තා. එයාලා මෙතන ඇවිල්ලා හිටියා. ඔක්සිජන් එක දාන්න අනුමත කරන්න බෑ කිව්වා. PHI මහත්තයා ෆෝන් එක ආන්සර් කරන්නේ නෑ කියලා. දැන් අතේ ඉඳලා PHI මහත්තයාට මං කෝල් කරනවා ගන්නවා මේ මිනිස්සු ෆෝන් උදේ ගද්දී මේ මිනිස්සුගේ ෆෝන් එකට මගේ නම්බරයට බැක්ටිස් දාලා මට කතා කරන්න බෑ කියන එක විතරයි මම කෙල්ල දෙයියෝ මට කිව්වේ. ඊට දෙකයි කතා කරන්නේ අනේ මං උදේ ඉඳන් කෝල් ගත්තා iPhone එක ආන්සර් කරන්නේ අනේ. මට යන්නේ මම බෝල් එක ආන්සර් කරේන මගේ ඉතින් මම කරේ නෑ මට ඒක නිවැරදි කරගන්න විතරයි මට මෙතන අවශ්‍යතාවයදී මගේ කුලිනේ මම මෙතන වැඩි මගේ වැඩි කරලා තියෙනවා. වොයිස් කට් වලින් බලන ඔක්කොම බ්ලේම් එක යන්නේ
මගේ නම PHI නිසා මට තරදී මට හැමදේම මට ඉතින් අපි ඔයාලට බය නැහැ මේක ගැලවෙන්න අපිට දමක් කරන්න පුළුවන් ඉන්න අපිට ඉස්සර බය නැහැ මේ සිනා මොඩියොත් එක්ක කතා කරන ටික මම රාජකාරී අපුරු මීඩියා වලින් බලනකොට තේරෙන්නේ ඉතින් PHI මොකවත් කරේ නැහැ නිසා අපි ඒකත් හරියටම කරලා තියෙනවා එතනින් පස්සේ හොස්පිටල් වලට තව කීමක් තියෙනවා ඒ ලෙඩාව ඇරෙන්ජ් කරලා මට දෙන්නේ ඔහු කෙනියෝ විතරයි මට ඉතින් ඉහළ දෙයක් කරන්න බෑ ඉතින් අර ළමයි මිනිස්සු ලෝකෙවත් තේරුම් ගන්නේ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා චෝදනා කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අතනුව ප්‍රමාද වීම හා වැරැද්ද සිදු වී ඇත්තේ සෞඛ්‍ය අංශ සතුව බවයි. විශේෂයෙන්ම මේ කාන්තාව ආසාත්‍යයක් බවට වාර්තා වුණාම අපි මේ නිවසියන් සියලු දෙනා නිරෝධායනය කරලා මේ කාන්තාව නිරෝධායන මධ්‍යස්ථානයක් කරා ප්‍රතිකාර සඳහා පිටත් කරලා යවලා තියෙනවා. මේ කාන්තාවගේ PCR පරීක්ෂණ වාර්තා ප්‍රමාද වීම නිසා දින 3කට පස්සේ තමයි මෙයා අපි PCR පරීක්ෂණයෙන් තහවුරු වෙලා වාර්තා ලැබුණු පසු අපි යොමු කරලා තියෙන ප්‍රතිකාරක මධ්‍යස්ථානය කරා. ඒ නිසා දින 7ක් පමණයි ප්‍රතිකාරක මධ්‍යස්ථානය ගත කරලා තියෙන්නේ. 7 වෙනි දිනේ පසුගිය 15 වෙනිදා නිවස කරා පැමිණලා තියෙනවා. මේ නිවසට පැමිණුණු දිනට පසු දින 16 වෙනි දින මේ කාන්තාව යම් ශ්වසන අපහසුතාවකින් පෙළෙනවා කියලා දුරකථන ඇමතුමක් ලබා දීලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රිදී මාලියද්ද ඒ වගේම මේ කාන්තාව විසින් 19 අනුව ගිලන් රථයක් ඇඳවලා තියෙනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට 8:44ට ලබා දුන් දුරකථන ඇමතුමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාත්‍රී ආහාර ගනිමින් සිටපු නිසා ඔහු ඇමතුම බාරගෙන නැහැ නමුත් 9:35ට පැමිණි 19 අනුව දුරකථන ඇමතුමට ඔහු පිළිතුරු සපයලා ඔහුට දැනුම් දීලා තියෙනවා 19 අනුවෙන් මේ කාන්තාව රෝහල් ගත කිරීම සඳහා රෝහලකට කතා කරලා අවශ්‍ය පහසුකම් සලසන්න කියලා ඒ අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සෞඛ්‍ය අධිකාරියාගේ දුරකථනය විසන්දි වෙලා තිබුණු නිසා මහියංගන රෝහලට දුරකථන ඇමතුමක් දීලා අවස්ථා 6කදී උත්සාහ කරලා තියෙනවා මේ රෝගියා රෝහල් ගත කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගන්න. නමුත් බාහිර රෝගී අංශින්දපු වෛද්‍යවරයාත් සම්බන්ධ කර ගැනීම සඳහා උත්සාහ දරපු අදාළ වාට්ටුව බාර වෛද්‍ය නිලධාරියාත් ඒ වගේම විශේෂඥ වෛද්‍යවරයාත් උපදෙස් ලබා ගැනීම අවශ්‍යයි පවසමින් මේක කල්මැරීම සහ අවස්ථා කීපයකදී දුරකථන විසන්දි කිරීම නිසා අවස්ථා 6ෙදිම අසාර්ථක වුණු මේ උත්සාහය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පස්සේ බදුල්ල මහ රෝහලට දුරකථන ඇමතුමක් දුන්නාම බදුල්ල මහ රෝහලෙන් දැනුවත් කරලා තියෙනවා අදාළ සෞඛ්‍ය අධිකාරියා හෝ ප්‍රජාවෛද්‍ය විශේෂඥයා මේ සම්බන්ධව දුරකථන ඇමතුම ලබා ගත යුතුයි කියලා. ඒ අනුව පැය භාගයකට ආසන්න කාලයක් උත්සාහ කරලා ප්‍රජාවෛද්‍ය විශේෂඥයා සම්බන්ධ කරගෙන තියෙනවා මේ දුරකථන ඇමතුම සඳහා ඔහු විසින් රෝහලට ඇමතුමක් ලබා දීලා තමයි මේ රෝගියා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සලසලා තියෙන්නේ. ඒ අතරතුර 19 අනුව ජංගම ගිලන් රථයෙන් අපිට දැනුම් දීලා තියෙනවා මේ රෝගියා අසාධ්‍ය නිසා මහියංගනේ රෝහලට ගෙනියනවා කියලා. මහියංගනේ රෝහලේ පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වෙලා තමයි මේ රෝගියාව බදුල්ල රෝහලට රැගෙන ගිහිලා තියෙන්නේ. ඉන්න අනතුරුව ඒ සිද්ධ වෙච්ච යම් කිසි කාරණා කීපයක් නිසා මේ රෝගියා මිය ගිහිලා තියෙනවා. කෙසේ වෙතත් මේකෙදි පැහැදිලි වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට චෝදනා එල්ල වෙන්නේ මේ රෝගියා රෝහල් ගත කිරීම සඳහා ප්‍රමාද වුණාය කියන එක. සෞඛ්‍ය සේවාවේ විශාල තනතුරු සංඛ්‍යාවක් තියෙනවා. මේ තනතුරු අතරින් මෙවැනි රෝගියෙක් රෝහල් ගත කරවීම ඉතාම අපහසු ක්‍රියාවලියක්, සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේ සිදුවීම ඉතාම කනගාටුදායක සිදුවීමක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම් පැහැරීමක් තියෙනවා කියලා පේන්න තියෙනවා. මේ ජීවිතය අහිමි වීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ යම් අඩුපාඩුවක් තියෙනවාද කියලා ඍජු විමර්ශනයක් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලනවා. මේ සම්බන්ධයෙන් අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්ද විමසීමක් සිදු කළා. මේ රටක් හෙටත් ලෝකයේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාමත්ම තර්ජනයකට මුහුණ දීලා ඉන්න වෙලාවක්. ඒ නිසා සෞඛ්‍ය අංශවල සෞඛ්‍ය සේවකයන් සියලුම දෙනා එක විදිහට තමන්ගේ පුළුවන් උපරිම දායකත්වය ලබා දෙමින් ඉන්නවා රටේ ජනතාව සුවපත්ව තබා ගන්න, රටේ ජනතාවගේ ජීවිත කොවිඩ් මාරයාගෙන් බේර ගන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරලා තියෙනවා. හැබැයි මම එකෙන් අදහස් කරන්නේ මොනම අවස්ථාවකවත් අවාසනාවන්ත විදිහට අපේ නොසලකිල්ලකින් යම් කෙනෙකුට ජීවිතයක් අහිමි වෙන අවස්ථාවක් තියෙන්න බෑ. ඒ වගේම අපි විශ්වාස කරන්නේ එහෙම කාරණයක් සෞඛ්‍ය අංශ වලින් වෙලා කියලා. හැබැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන අපේ පූර්ණ සහාය ලබා දෙනවා. ඒකද අපිට දැනගන්න පුළුවන් ඇත්තටම සිද්ධ වෙලා තියෙන කුමක්ද කියන කාරණා. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම පහසුයි. ඒත් සත්‍යයට පිටුපෑම අපහසුයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් හා ඉදිරියේදී සෞඛ්‍ය අංශ මේ පිළිබඳව එකිනෙකාට ඇඟිලි දිගු කිරීමෙන් වැළකී සිය වගකීම රාජකාරිය හා ඉන් එපිට ගිය මනුස්සකම මූලික කරගනිමින් කටයුතු කරනු ඇතැයි අප අවධාරණය කරන්නේ එය එසේ නොවුනහොත් වටිනා අහිංසක ජීවිතයක් මීළඟ මොහොතේදී අපට අහිමිවීම වළක්වා ගැනීම සඳහායි. ඊයේ දින කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ අඩුවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ගත වූ පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් 514 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 78000 සීමාව ඉක්මවා ගියා.
COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 8ක් පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 430 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් ගුරුතලාව මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට හා ගුරුවරියක් ඇතුළු තවත් ගුරුවරුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන භගවන්තලාව හොලි රොසරි දමිළ මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකුට හා සිසුවියකටත් ඔවුන් දෙදෙනාගේ මව්වරුන් දෙදෙනාටත් COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ අනුව ඔවුන් ප්‍රතිකාර කටයුතු සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. ඒ අනුව මෙවන විට භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් හමු වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 115 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී YTID බස්නායක මහතා ප්‍රකාශ කළේ. COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත්කරණය කිරීමේ කටයුතු අදත් බස්නාහිර පළාතේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණා. මේ අතර ජනමාධ්‍යවේදීන් විසින් සිදු කරනු ලබන රාජකාරීමය කටයුතුවල ස්වභාවය අනුව විවිධ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා ඔවුන්ට සහභාගී වීමට හේතු වන බැවින් කොවිඩ් වෛරස් අවධානම ඇතිවන කණ්ඩායමක් වන මාධ්‍යවේදීන් හට ප්‍රමුඛතාවය ලබා දෙමින් COVID-19 ප්‍රතිජාගතීකරණ එන්නත ඉතා කඩිනමින් ලබා දෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර දිවයිනේ සියලුම පාසල් සඳහා ස්වයංක්‍රීය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබා දීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ISILK නැමැති ත්‍රස්තවාදී සංවිධානයට ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලින් සමාජිකයන් බඳවා ගනිමින් සිටින බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අනාවරණයක් සිදු කර තිබෙනවා. මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළ 12 වන වාර්තාවේ මේ බව සඳහන්. ඉරාකය මූලික කරගනිමින් ක්‍රියාත්මක ගෝලීය ත්‍රස්ත සංවිධානයක් වන ඉරාක ඉස්ලාමීය රාජ්‍ය හා ලෙවන් කොරසන්ගේ ISILK නව නායක ශහබ් අල් මුජාජි ඉන්දියාව ශ්‍රී ලංකාව මාලදිවයින ඇතුළු රටවලට ප්‍රබල තර්ජනයක් ඇතිවිය හැකි බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් විසින් අවධාරණය කර තිබෙනවා. ආරක්ෂක සහ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ තොරතුරු ඇතුළත් 12 වන වාර්තාව මගින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මේ ගැන අනාවරණය කර තිබෙනවා. ISILK නවනායක ශහබ් අල් මුජාජි ඉන්දියාව ඇෆ්ගනිස්තානය බංග්ලාදේශය මාලදිවයින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නව නායකයා ලෙස කටයුතු කරන බවට මෙවන විට විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. මෙම ISILK සංවිධානය මෙවන විටත් දකුණු ආසියාවේ මාර්ගගතව ඔන්ලයින් ක්‍රමයට මාලදිවයින සහ ශ්‍රී ලංකාවේ නව සමාජිකින් බඳවා ගැනීම අපරාධ සඳහා සූදානම් කිරීම මෙන්ම ප්‍රචාරණ සහ ප්‍රකාශනයන් සිදු කිරීම දක්නට ලැබෙන බවයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ. එබැවින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින ISILK නව සංවිධානයට මාර්ගගත ක්‍රමයට එනම් ඔන්ලයින් ක්‍රමය යටතේ සමාජිකින් බඳවා ගැනීම සහ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව දැඩිව අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ප්‍රබල නව ත්‍රස්ත ජාලයක් වන හකානි ජාලය හා සම්බන්ධව කටයුතු කර ඇති ISILK නව නායක ශහබ් අල් මුජාජිගේ නායකත්වය යටතේ පසුගිය කෙටි කාලය තුල ප්‍රබල ත්‍රස්ත ප්‍රහාර රැසක් එල්ල කර ඇති බවත් විදේශ මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඒ අනුව කාබුල් නුවර මාතෘ නිවාසයකට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය, ජලාලාබාද් බන්ධනාගාරයට එල්ල කළ ප්‍රහාරය, නොවැම්බර් මාස කාබුල් විශ්වවිද්‍යාලයකට එල්ල කළ ප්‍රහාරය, ඇෆ්ගනිස්තානයේදී මාධ්‍ය වේදිනියක් මරා දැමීම ISILK ත්‍රස්ත සංවිධානයේ මෑත කාලීන ක්‍රියා අතර සඳහන් වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාව සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභා වාර්තාව අධ්‍යයනයට ජනපති විසින් කමිටුවක් පත් කර තිබෙනවා. ඉරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පර්යේෂණ කොමිසම් සභා වාර්තාවේ සහ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභා වාර්තාවේ ඇතුළත් කරුණු හා නිර්දේශයන් ගැඹුරින් අධ්‍යයනය කර ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවේ සභාපති ධුරයට නම් කර තිබෙන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රාමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරුන් සෙසු සමාජිකින් ලෙස කටයුතු කරනු ලබනවා. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් කමිටුවට යොමු කරනු ලබනවා.
කමිටුවේ කාර්යයන් සඳහා පහසුකම් සැලසීම ඇතුළු සෙසු කටයුතු මෙහෙයවීම සඳහා කමිටුවේ ලේකම් ධුරයට ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීති හරිගුප්තා රෝහණදිර මහතා පත් කර තිබෙනවා. කමිටු වාර්තාව 2021 වසරේ මාර්තු මාස 15 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර දළදා මාලිගාව වෙත ගොස් ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු මහවිහාරයට පැමිණ මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශවයේ අනුනායක දිබුල් කුබුරේ ශ්‍රී සරණංකර විමලදම්ම අනුනාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක නියන්ගොඩ විජිතසිරි අනුනාහිමියන් බැහැදක උන්වහන්සේලාගේද සුවදුක් විමසනු ලැබුවා. අස්කිරි විහාරයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අස්කිරි මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙනරුවේ උපාලි අනුනාහිමියන් බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. මේ අතර අස්ගිරි මහා පිරිවෙන වෙත ගිය අග්‍රාමාත්‍යවරයා මහනුවර අස්ගිරි මහා පිරිවෙනේ පරිවෙනාධිපති අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකකාධිකාරී ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ද බැහැදක උන්වහන්සේ සමග කෙටි පිළිසඳරක නිරත වුණා. පේරාදෙණිය ගැටඹේ රාජෝපනාරාමයට ගිය අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ශ්‍රී ලංකා රාමජ්‍ය මහනිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. තමන් ආණ්ඩුව හැර නොයන අතර තමන්ව ආණ්ඩුව හැරයයිද යන්න පිළිබඳ විශ්වාසයක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 2021 වර්ෂය සඳහා ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන යටතේ දේශීය නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කිරීමේ සංවර්ධන කමිටු රැස්වීම අද කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ප්‍රධාන අමාත්‍යංශ ත්‍රිත්වයකට සහ රාජ්‍ය අමාත්‍යංශ 7කට අදාළව විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සිදු කරන ඉදිරි පියවර සහ මෙතෙක් සිදු කර ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණා. මෙම හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා. නෑ අපි පක්ෂ ටික අපි ඉල්ලීමක් කරා එතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දායසිරි ජයසේකර මැතිතුමන් ඒ වගේම අනිත් පක්ෂ වල නායකයන් ඒ ඉල්ලීම කරා එතුමාලා වෙලාව දීලා තියෙනවා. රටේ තත්ත්වය ගැන අපේ පක්ෂ වලට තියෙන අදහස් ඉදිරිපත් කරන්න තමයි මේ සාකච්ඡාව ඉල්ලලා තියෙන්නේ. මේ ආණ්ඩුව ගැන ඔබතුමා විශාල මෙහෙයක් සිදු කරා. මොකද්ද මේ ඔබතුමාට එල්ල වෙන ප්‍රහාරය? මට එල්ල වෙන ප්‍රහාරයක් නෑ. දැන් පසුගිය දිනවල දිගින් දිගටම ස්ථාන කිහිපයකදීම සාකච්ඡා පැවැත්වුණා. මේ කතන හාමුදුරුවෝ ප්‍රකාශ කරා ඉදිරියේදී අපි ගන්න ක්‍රියාමාර්ගය බලා ගන්න පුළුවන් කියලා. අද වෙන්නේ නෑ කවුරුත් එහෙම කලබල වෙලා නිගමන වලට එළඹෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් තියෙන මේ ආණ්ඩුව නිරෝගීව ඉදිරියට ගෙන යන්න. ඒකට ඇති වී තිබෙන යම්කිසි රෝගාබාධ තියෙනවා නම් ඒවා තුරන් කරගන්න. ඒ රෝගාබාධ වලට හේතු වෙච්ච ඒවා තියෙනවා නම් ඒවා නැති කරගන්න. ඒ කියන්නේ ඔබතුමා තවදුරටත් ඉවසන එකද කරන්නේ? ඇයි මට නිකන් ඉවසන්න එපාද? ඔබතුමාට පහර දෙන්නේ මේ පසුපෙළ මන්ත්‍රීන් තමයි භාවිතා කරන්නේ අද. මම නම් මේ മന്ത്രിවරුන්ට දොස් පවරන්නේ නැහැ. ඉතින් මේ മന്ത്രിවරුන්ට කවුරු හරි ඔක පවරනවා ඇතිනේ. ඒ පවරන කෙනා තමයි മന്ത്രിවරුන් අසරණ කරලා තියෙන්නේ. පවරන කෙනා සම්බන්ධව ඔබතුමාගේ දකුණ. ඔබතුමා දිගින් දිගට රටේ ජාතික සම්පත් විකිණීමට ඒ සම්බන්ධයෙන් හඬගීමද මේකට හේතුව? අරයන්ත සම්බන්ධයෙන් උත් අදහස් පළ කරා. ඒකට ඒකද මේකට හේතුව? බොහෝ විට. ඒ කියන්නේ කාට හරි ආණ්ඩුවේ කාට හරි ඕන වුණාද මේවා තුරන්න බදු දෙන්න? සමහර විට කියන්නේ ආණ්ඩුවේ දිගට ඉන්න පුළුවන් වේද මේ සමහර පිරිස් එක්ක? මම ආණ්ඩුව දාලා යන්නේ නැහැ. මම දන්නේ ආණ්ඩුව මාව දාලා ඉන්නේ. ඔබලා කියලා විශ්වාසයක් නැද්ද? මම කිව්වේ මම ආණ්ඩුව දාලා යන්නේ නැහැ. ආණ්ඩුව මාව දාලා යයිද කියලා මම දන්නේ නැහැ. ඔබතුමාට පහර දෙන්නේ බසිල් රාජපක්ෂ මෙතුමාද? දන්නෝ දනිති. මේක නම් වශයෙන් කියන ඔබතුමා බයයිද? අයියෝ නෑ. පිස්සුද මොකටද බය වෙන්නේ?
වත්මන් ආණ්ඩුව කළ යුතු වන්නේ සමාජය තුළ මතුවී ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම බවත් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හරහා ප්‍රජාතන්ත්‍රවාදයේ රැකීමට පෙනී සිටින දේශපාලන පක්ෂ මර්ධනය කිරීම නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් ගෝඨාභයලා උත්තර හොයන්න මොනවටද? වංචාව නතර කරන්න උත්තර හොයන්න ඕන. මහා භාණ්ඩාගාරයේ ධනෙ අතලොස්සක් වන තමන්ගේ ගජ මිතුරුන් අතර ගලාගෙන එන පාරවල් අවහිර කරන්නයි ගෝඨාභයලා ඉන්න ඕන. මේ රටේ මහා වටිනා පරිසර සම්පත විනාශ කිරීම සඳහා හදන සැලසුම් නතර කිරීම සඳහා ඒ ගෝඨාභයලා ඉන්න ඕන. මහජනයට දරා ගන්න බැරි ජීවන වියදම කෙනෙකුට ඒ අඩු කිරීම සඳහා සැලසුම් හදන්නයි ගෝඨාභයලා ඉන්න ඕන. හැබැයි ගෝඨාභය ඉන්නේ මොකටද? ඒවට නෙවෙයි. තමන්ගේ මිතුරුන්ගේ නඩු ටික අයින් කරගන්න. අන්න මේ නඩු අයින් කර ගැනීම සඳහා තමයි දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපති කොමිසම සභාව පිහිටි. පහුගිය සඳුදා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා ෆාස්ට් ට්‍රැක් වේගවත් මාර්ගයකින් ආයෝජන කැඳවන. ඒ කියන්නේ මොකද්ද? සල්ලි එන්න කොහෙන්ද කියලා මහ බැංකුව බලන්න ඕනේ නෑ. පරිසර හානියක් තියෙනවද කියලා මධ්‍යම පරිසර අධිකාරිය බලන්න ඕනේ නෑ. රටේ තියෙන අනපනත් වලට අනුව ඉඩම් පවරගත්තද කියලා බලන්න ඕනේ නෑ. හදන ගොඩනැගිල්ල ප්‍රාදේශ සභාවෙන් අනුමැතිය ගන්න ඕනේ නෑ. හදන ගොඩනැගිල්ල නාගරික සංවර්ධන අධිකාරියෙන් අවසර ගන්න ඕනේ නෑ. රටේ සම්පත් බහුජාතික සමාගම් මත පැවරීම සඳහා එකම කමිටුවකින් තීන්දුවක් අරගෙන දියත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. හැබැයි මාස 15කට කලින් කිව්වේ සම්පත් රකින්න නායකයෙක්. අද ෆාස්ට් ට්‍රැක් එකේ සම්පත් විකුණන නායකයෙක්. පලිගැනීමේ කොමිසමක් ගෙනල්ලා අභියෝගයක් එල්ල කළ දෙන මොකද ඒ තමයි බලා අපේ පවුල විසින් කරන දේවල් වලට ඇඟිලි ගහන්න එන්න එපා. එහෙම කරන්න આવොත් අපි උඹලාව දඬු කඳේ ගහනවා කියලා අපිට අභියෝගයක් ඉදිරිපත් කළා. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සම්පූර්ණ නම කියන්නේ ගරු කරන්න ඕන නිසා යාට. මේ අවුරුද්දක් යනකොට හැපෙන්න පටන් ගන්න තියෙන ඉවරෙත් නැත්te කියලා අපි කියනවා. යාට වඩා ලොක්කෝ හැපුණා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙත් එක්කෙන් ජී.ආර්. ජයවර්ධන මහත්තයා අපේ ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න උත්සාහ කරා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න බැරුණා. යාට සිංහාසන බැලේ යන් සිද්ධ වුණා. අපි අර ගම්වල කතාවක් තියෙනවා. කොට්ටෝරුවා හැම ගහටම කොටා ගිහිල්ලා කේල් ගහට කොට පොදාට කොට පටල ගන්නවා. පොගස්ල පොඩි කෙටලි ටිකක් තිබ්බා අපි දැක්කා. පරිසර වේදීන්ට ගැටුවා, රජයේ සේවකයන්ට ගැටුවා. දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදීන් පෙනෙන දේශපාලන පක්ෂ වලට නායකයින්ට කොටන්න වෙත් තියෙනවා. එතන තමයි හොට පටල ගන්න තැන කියලා අපි ආඩ කියනවා. ඒ නිසා මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ දිනන්න පුළුවන් සටනක් නෙවෙයි වාට. ඔය අනිවාර්යෙන්ම මේ සටනෙන් පරදිනවා. අපි ඔයව පරද්දනවා කියන එක අපි ආඩ පැහැදිලිවම කියනවා. ඒක ආණ්ඩුව දිහා බලමු අපිට පේන්නේ සෝමාලියාවේ කොල්ල කල්ලියක් ආණ්ඩුව ගත්තා. සෑහෙන කාලයක් බඩගින්න ඉඳලා කොසගින්න ඉඳලා බලය ගත්ත ගමන් දැන් මොකද කරන්නේ? කාගෙන යනවා කෙලවරක් නැහැ. ගසුත් කපනවා පසුත් කපනවා. වැලි කොට දානවා. හොරකම් කරනවා. බදු වංචා කරනවා. ඇරියස් කවර් කර කනවා. ඒක කකා යනකොට ඒකට බාධාවක් තියෙන කොහෙන්ද? ජනතාව වෙනුවෙන් පෙනෙන දේශපාලන ව්‍යාපාර වලින්. නිසා තමයි කැකිල්ල කොමිසම ගෙනත් දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම මගින් වත්මන් ආණ්ඩුව විපක්ෂය අකර්මණ්‍ය කිරීමට උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලන පරිගැනීම් පිළිබඳව ජනාධිපතිතුමාගේ කොමිෂන් සභාවේ වාර්තාව. තමන්ගේ දේශපාලන හිතවතුන්, තමන්ගේ ඥාතීන්, තමන්ගේ ගජමිතුරන් බේරගන්න හදපු කොමිෂමක් විදියට තමයි අපිට වාර්තාව දිහා බලපුවාම නිරීක්ෂණය වෙන්නේ. ඒ වගේම දැන් අපිට ආරංචි මේකේ මුද්‍රණ දෝෂ ඇති බවට සඳහන් කරමින් තවත් අතිරේක ඇමුණුමක් එකතු කරන්න යනවා කියලා. මේ වාර්තාව ගිහිල්ලා අගමැතිතුමාට බාර දුන්නාට පස්සේ චූදිතයෝ කැඳවලා එයාලට කියන ඔයාලගේ නඩුව සම්බන්ධව බලන්න හොයලා බලන්න කොහොමද තියෙන්නේ කියලා. ඒ චූදිතයෝ තමයි අපිට ආරංචි විදියට මුද්‍රණ දෝෂ ඇති බවට පෙන්වමින් මේ තවත් ඇමුණුමක් එකතු කරන්න හදන්නේ. මේක තනිකර දේශපාලන දඩයමකට තමයි සූදානම් වෙන්නේ. විපක්ෂය අකර්මණ්‍ය කරන්න. ඒ වගේම උතුරේ දූපත් තුනක විදුලි බලාගාර තුනක් ඉදිකිරීම සම්බන්ධව ඉන්දියාව කිසිසේත්ම කැමති නෑ තමන්ගේ එලිපත්තේ චීනය ඇවිල්ලා බලාගාර හරි සිල්ලර කඩයක් හරි දානවට. මේගොල්ලෝ ඒකත් චීනට දෙනවා. මේගොල්ලෝ සේරම චීනටනේ දෙන්නේ. දෙන තරමක් දෙන්නේ චීනට. අම්මා තාත්තා නෙමෙයි තමන්ගේ බිරිඳ හරි දෙයි චීන ඉල්ලනවා. ඒ වගේ ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය වන ශල්‍ය ගෝස් හා ඇද ඇතිරිලි දේශීය වශයෙන් නිෂ්පාදනය කර ලබා දීම සඳහා අත්‍යන්ත්‍ර බතික් හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය හා ඖෂධ නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. මෙතනදී ඇමතිතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා මේ අනුව වාර්ෂිකව අවශ්‍ය වන ගෝස් මීටර් මිලියන 30 රට තුලම නිෂ්පාදනය කර දීමට මේ අය කටයුතු කරනවා කියනවා. ඇමතිතුමා මේ අපිට දැනගන්න ඕනකම තියෙන්නේ මේ බලපත්‍ර අරගෙන දෙන්න හදන්නේ කාටද කියන එක පිළිබඳ තමයි අපිට ගැටලුව තියෙන්නේ.
විශේෂයෙන්ම මේ වෙනකොට මේ ගෝස් නිෂ්පාදනයේ ඉදිරියේදී කරන්න හදනවයි කියන සෞභාග්‍ය ආණ්ඩුවේ ප්‍රධාන චරිත දෙකක් ගැන කියවෙනවා. ඒක ඇතුළේදී ගෙදරටම ලොකු හැන්දෙන් බෙදා ගන්න යනවද කියන සැකයකුත් ජනතාව අතර මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. දැන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක්. ත්‍රිකුණාමලයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා නම් විශේෂ බාර අමාත්‍යවරයා කැබිනට් එකට දැනුවත් කරනවා. කැබිනට් එක දැනුවත් කරාට පස්සේ අපට පුළුවන් ඒ පිළිබඳව ප්‍රකාශනයක් කරන්න. මේ ඉන්දියාවේ මේ දේශපාලන පක්ෂය ලංකාවේ පීඩවනවා කියලා මේ ප්‍රාන්තයේ ඉන්න මහමැතිවරයෙක් කරු ප්‍රකාශනයකට මම හිතන්නේ අපේ රටේ විපක්ෂය කලබල වෙන්න ඕනේ කියලා. මොකද විපක්ෂය කලබල වෙලා දන්නේ තවත් පල්ලෙහාට වැටේ කියලා. පරවෙච්ච පොහොට්ටුවක් තමයි දැන් තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති මෝදිගේ මල පිපෙන්න හදන්නේ ලංකාවේ. අපිට බරපතල සැකයක් තියෙනවා 20 වෙනි සංශෝධනය ගෙනාවෙම ඉන්දියාවේ වමනා මතද කියලා. දැන් මහින්ද හුළඟ කුණාටුවක් බවට පත් වෙලා පොහොට්ටුවේ පෙතිගල වෙන්න පටන් ගෙන තියෙනවා. නීතියානුකූල නොවන මට්ටමේ FCDයක් හදලා ඉවරලා දේශපාලන නායකයින්ට දෙන්න පුළුවන් දසවද දුන්න යුගයක් තමයි පහුගිය අවුරුදු 5 තිබුණේ. එමුනේ හෘද සාක්ෂිය හිතනවා නම් එහෙම වැරදි තීන්දුව තියෙන ගත්තා කියලා ඔවුන් බය වෙලා ඇති. නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා බිම්ෂානි ආරච්චි මහත්මිය පත් වුණා. කාන්තාවන් හැටියට ගත්තම සාධාරණය විනය බලාපොරොත්තු වෙන පොලිසිය තුළ අපිට ඉතාමත්ම සතුටටපත් වුණා, ගෞරවයට පාත්‍ර වුණා. අයිතිවාසිකම් සුරැකීම සඳහා මේ පොලිස් කොමිසම තුළ යහපාලන රජයේ අවශ්‍යතාවය උනේ මාරුවීම්, උසස් වීම්, තනතුරු තානාන්තරවල තියෙන අවශ්‍යතාවයන් සාධාරණ ලෙස ඉටු කිරීමට. අපේ උත්සාහය වෙලා තිබෙන්නේ හැකිතාක් දුරට ගොඩනැගිලි සෑදීම සඳහා විශාල ආයෝජන නොකර වර්තමානයේ පවතින සම්පත් දියුණු කළා අපිට තිබෙන මූල්‍ය සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමයි. ලංකාවේ තියෙනවා සියලුම පාසල් 10165කට 10165න් 73.6 මුළු පාසලෙම ළමයි 500ට පරිසර නීති උල්ලංඝනය කරමින් සිදු කරගෙන යන තවත් පරිසර විනාශයක් පිළිබඳව දඹුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පරිසර විනාශය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ විශාල කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. ඇතැම් පිරිස් පරිසරය රැකගැනීමේ දැඩි වෑයමක නිරත වෙද්දී ඇතැමුන් ආර්ථික හෝ දේශපාලනික වාසි උදෙසා අනාගතය පිළිබඳ නොසිතමින් පරිසරය විනාශ කිරීමේ දැඩි ප්‍රයත්නයක නිරත වන ආකාරය අපට දක්නට ලැබෙනවා. මේ දඹුල්ල රන්දිනිය වැව ආශ්‍රිත ප්‍රදේශයයි. කලක සිට මෙම ප්‍රදේශය ආශ්‍රිතව පරිසර නීති උල්ලංඝනය කරමින් යම් පිරිසක් විසින් පස් කැනීම් කටයුතු සිදු කරනු ලබන බවට අපට වාර්තා වුණා. මෙම ස්ථානයේ පිහිටි වටිනා ගස් කිහිපයක්ද මේ වන විට කපා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙලෙස සිදුවන පරිසර විනාශය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා සිංහලේ ජාතික සංවිධානයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් එම ස්ථානයට වැඩම කළ අතර එහිදී සිදුව ඇති පරිසර විනාශය එම ස්වාමීන් වහන්සේලාගේ දැඩි විවේචනයට ලක් වුණා. මම හිතන්නේ අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 40ක් 50කට වැඩිය පැරණි ගස් නෙමෙයෝ. එතකොට මේ රන්දෙනි වැව කියන කන්ද අසල තියෙන රක්ෂිතේම ඔප්පු තියනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඔප්පු නම් ඉතින් දැන් රුපියල් 25000 30000 දුන්නාම ඕන තරම් ඔප්පු හදාගත්ත හැකි. මේ ගස් ආදී දේවල් දකිනකොට නම් අපට පැහැදිලිව පේනවා මේක ජාවාරමක් සිද්ධ වෙනවා කියලා. මේ තරම් විශාල ගස් මේ විදිහට වැටලා තියෙනවා. කැනීම් කටයුතු තට්ටු ක්‍රමයට සිදු කළ යුතු අතර තට්ටුවක උපරිම උස මීටර් 3යි. පළල මීටර් 6ක සහ ආනතිය අංශක 85ට නොවැඩි විය යුතුයි. දැන් මේක ආනතිය අංශක 85ට නෙමෙයිනේ තියෙන්නේ. මේක තනිකර ඍජු ඉරක් වගේ තියෙන්නේ. මේකේ තියෙන කරුණු පවා උල්ලංඝනය කරලා තියෙනවා. මේ භූවිද්‍යා පතල් කාර්යාංශයේ ලබලා දුන්න බලපත්‍රයේ පසු පිටපතේ තියෙන කොන්දේසි වලින් 80%ක් විතර මේකේ මේ තියෙන තත්ත්වය අනුව කඩ කරලා තියෙනවා. ඉඩම තමන්ගේ කියලාවත් ඉඩම සින්නක් කර ඔප්පුව තමන්ට තිබුණා කියලාවත් ඕන කට්ටියට ඕන විදිහට එහෙම පරිසරය විනාශ කරන්න බෑ. ඒක සිංහල කළත් දෙමළ කළත් මුස්ලිම් කරත් ඒ පරිසර විනාශයක් නම් පරිසර විනාශයක්. කිහිපයක් කෙටියෙන් ශ්‍රී ලංකාවේ මාරකරිය අනුතුරුවල ප්‍රවණතාවය තවදුරටත් වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. දිනකදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ඊයේ දිනේදී. ඊයේ දිනේදී රියානුතුරු වලින් වාර්තා වූ මරණ ගණන 15ක් පමණ වෙනවා.
මේ අතර අද උදෑසනද අනුරාධපුර තලාව මොරකොඩ ප්‍රදේශයේ සිදු වූ අනතුරක් පිළිබඳව අපට වාර්තා වුණා. අලියෙකු බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහි ගමන් කළ පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා. අනුරාධපුරයේ වන්දනා චාරිකාවකට සහභාගී වෙමින් සිටියේදී මෙම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. බණ්ඩාරගම ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීමට කොළඹ විශේෂ අපරාධ නිවාරණ ඒකකය සමත්ව තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ අරුගොඩ සලිඳු නැමැත්තාගේ උපදෙස් මත මෙලෙස මද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවයි. හෙට දින කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ දෙහිවල ගල්කිස්ස කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා සීමා බල ප්‍රදේශවලත් මහරගම බොරලැස්කමුව සහ කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලත් මෙලෙස ජල සැපයීම අත්හිරවනු ලබනවා. මීට අමතරව කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටවනු ඇති. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගමේ 18 වන වාර්ෂික සමුළුව පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හිදී ගණකාධිකරණ තාක්ෂණ ශිල්පීන්ගේ සංගම් මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. ඒ කතානායක මහින්දයාපා අබේවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් followed by Serendip Flour Mills Private Limited. වෙනස තරණය කිරීම. වෙනසට අපි ගිහිල්ලා වෙනස සමග පොරබැඳිනව නෙමෙයි. වෙනස පාවිච්චි කරන්නට ඕනේ. වෙනසත් එක්කම තරණය කිරීම. අන්න එතන තමයි තියෙන්නේ මූලික සිද්ධාන්තය. මේ අතර ඉංජිනේරු හා තාක්ෂණික අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය මෙරට ප්‍රථම සම්පූර්ණ පර්යේෂණ විද්‍යාගාර සංකීර්ණය පසුගියදා එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී විවෘත කළා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංකීර්ණය තුළ විශේෂිත වූ විද්‍යාගාර පහසුකම් සහ එක්ව අධ්‍යයන කටයුතු සිදු කළ හැකි අවකාශය ශේෂ්ත්‍ර රැසක පර්යේෂකයන්ට හිමි වනු ඇති අතර මෙම උත්සවයට සමගාමීව විශ්වවිද්‍යාල ලාංඡනය සහ 2025 සඳහා වූ ඉදිරි දැක්ම එළිදැක්වීමද සිදු කෙරුණා. ජාතික අධ්‍යාපන පද්ධතිය තුළ මෙලෙසින් තාක්ෂණ පීඨ විවෘත වන විට ඒට ඇතුල් විය නොහැකි ශ්‍රී ලාංකීය තාරුණ්‍ය පිළිබඳ දැකලා ඒ වෙළඳපොළ අවස්ථා පිළිබඳ හිතලා එයා සම්බන්ධිත අලුතෙන් කල්පනා කරලා ඒ හිදෙස පිරවීම සඳහා තමයි මේ පුද්ගලික රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් විය නොහැකි ශිෂ්‍යයන් වෙනුවෙන් ශ්‍රී ලංකා තාක්ෂණික මෙම විද්‍යාලය ආරම්භ වුණේ. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathenews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.